ආයුබෝවන් කාබනික රසායනයේ වැඩසටහන් මාලාවේ 8 වන වැඩසටහන ආරම්භ කිරීමටයි සූදානම් වෙන්නේ. ඔබ පසුගිය වැඩසටහනින් ඇල්කීනවල ගුණ සහ ප්‍රතික්‍රියා පිළිබඳව අධ්‍යයනය කළා. අද මගේ වැඩසටහන තුල ඇල්කයිනවල ගුණ සහ ප්‍රතික්‍රියා පිළිබඳව විද්‍යාගාරයේදී සිදු කළ යුතු ප්‍රායෝගික පරීක්ෂණ වන එතීන් සහ එතයින් පිළියෙල කරන ආකාරය පිළිබඳව එම හයිඩ්‍රෝකාබන දෙකේ ගුණ පරීක්ෂා කරන ආකාරය පිළිබඳව ඒ කියන්නේ අසන්තෘප්ත හයිඩ්‍රෝකාබන සහ අග්‍රස්ත ඇල්කයින හඳුනා ගැනීමේ පරීක්ෂා පිළිබඳව අන්තර්ගත වෙනවා. ලබන වැඩසටහනින් මම ඔබට බෙන්සීන් වල ව්‍යුහය ගුණ සහ ප්‍රතික්‍රියා පිළිබඳව අවබෝධයක් ලබා දීමට අපේක්ෂා කරනවා. දැන් එහෙමනම් අද මගේ පාඩම මෙතෙන් සිට ආරම්භ කරමු. ඇල්කයිනවල ගුණ සහ ප්‍රතික්‍රියා. මුලින්ම ඇල්කයිනයක ව්‍යුහය සලකා බලමු. ඇල්කයිනයක කාබන් දාමයේ කුමන හෝ කාබන් පරමාණු දෙකක් අතර අවම වශයෙන් එක් ත්‍රිත්ව බන්ධනයක් පවතිනවා. ත්‍රිත්ව බන්ධනයට යාබද කාබන් පරමාණු සැලකූ විට ඒ එක එකක් වටා සිග්ම බන්ධන දෙක බැගින් පවතිනවා. මේ නිසා එම කාබන් පරමාණු sp මුහුම්කරණයට ලක් වෙලා තියෙන්නේ. අනෙක් කාබන් පරමාණු සැලකූ විට ඒ එක එකක් වටා සිග්ම බන්ධන 4 බැගින් පවතිනවා. මේ නිසා එම කාබන් පරමාණු sp3 මුහුම්කරණයට ලක් වෙලා පවතින්නේ. මේ සටහනේ දැක්වෙන්නේ ත්‍රිත්ව බන්ධනයට යාබද කාබන් පරමාණු sp මුහුම්කරණයට ලක්වන ආකාරය. මුලින් දැක්වෙන්නේ කාබන් වල භූමි අවස්ථාව සංයුක්තා කවචය ඇති ඉලෙක්ට්‍රෝන 4 කාක්ෂිකවල පිළියෙල වී ඇති ආකාරය එම සටහනේ දැක්වෙනවා. 2s කාක්ෂිකයේ ඉලෙක්ට්‍රෝන යුගලක්ද 2p කාක්ෂික තුනෙන් දෙකක තනි ඉලෙක්ට්‍රෝනය බැගින්ද පවතිනවා. ඊළඟට කාබන් වල උත්තේජිත අවස්ථාව. මෙහිදී 2s කාක්ෂිකයේ තිබූ ඉලෙක්ට්‍රෝන යුගලෙන් එකක් 2p කාක්ෂික තුනෙන් හිස්ස තිබූ කාක්ෂිකයට ගමන් කරනවා. ඊළඟට කාබන් වල මුහුම් කරන අවස්ථාව. මෙහිදී 2s කාක්ෂිකයක් 2p කාක්ෂික තුනෙන් එකකුත් අතර මුහුම් කරණයක් සිදු වෙනවා. එසේ වීමෙන් sp මුහුම් කාක්ෂික දෙකක් නිර්මාණය වෙනවා. ඊට අමතරව නොමුහුම් 2p කාක්ෂික දෙකක් සංයුක්තා කවචයේ ඉතිරි වෙනවා. ඉහත ආකාරයට සෑදුණු සර්ව සම වූ sp මුහුම් කාක්ෂික දෙක කාබන් පරමාණු වටා රේඛීයව පිළියෙල වෙනවා. නොමුහුම් p කාක්ෂික දෙක මුහුම් කාක්ෂික පිහිටි තලයට ලම්බ ලෙස පිළියෙල වෙනවා. නොමුහුම් p කාක්ෂික දෙකත් එකිනෙකට ලම්බවයි පිහිටන්නේ. මේ නිසා මුහුම් කාක්ෂික පිහිටි තලයත් නොමුහුම් p කාක්ෂික පිහිටි තල දෙකත් එකිනෙකට ලම්බ තල 3ක් වෙනවා. මේ දැක්වෙන්නේ ඇල්කයින ශ්‍රේණියේ සරලම සමාජිකයා වන එතයින් වල ව්‍යුහය සකස් වී ඇති ආකාරය. කාබන් පරමාණු වටා රේඛීයව පිළියෙල වූ sp මුහුම් කාක්ෂිකයක් සහ හයිඩ්‍රජන් වටා ඇති 1s පරමාණුක කාක්ෂිකයක් රේඛීයව අතිච්ඡාදනය වෙමින්
කාබන් හයිඩ්‍රජන් සිග්ම බන්ධනය සෑදෙනවා. කාබන් පරමාණු වල sp මුහුම් කාක්ෂික දෙකක් එකිනෙක රේඛීයව අතිච්ඡාදනයෙන් කාබන් සිග්ම බන්ධනය සෑදෙනවා. ඊට අමතරව නොමුහුම් p කාක්ෂික දෙක කාබන් පරමාණු දෙකෙහිම වූ පාර්ශිකව අතිච්ඡාදනය වීමෙන් ෆයි බන්ධන දෙකක් නිර්මාණය වෙනවා. එම ෆයි බන්ධන දෙක එකිනෙකට ලම්බ තල දෙකක පිහිටනවා. නමුත් එම ෆයි බන්ධන දෙක එකිනෙකට සමාන්තරවයි සකස් වෙලා තියෙන්නේ. ඇල්කයිනයක සෑම ත්‍රිත්ව බන්ධනයක් දෙපස ඇති කාබන් පරමාණුවක්ම තවත් පරමාණු දෙකකට පමණ සම්බන්ධ වෙලා පවතින්නේ. මේ නිසා එම කාබන් පරමාණු වලට තවත් පරමාණු දෙකක් සම්බන්ධ කර ගැනීමේ හැකියාව තියෙනවා. මේ නිසා එවැනි කාබන් පරමාණු අසන්තෘප්ත කාබන් පරමාණු ලෙස හඳුන්වනවා. මේ නිසා ඇල්කයින අසන්තෘප්ත හයිඩ්‍රෝකාබන ලෙස වර්ග කරනවා. මීළඟට ඇල්කයිනවල භෞතික ගුණ සලකා බලමු. ඇල්කයින අණු නිද්‍රවීය හෝ ඉතා දුබල ලෙස ද්‍රවීය වෙනවා. මේ නිසා ඒවායේ භෞතික ගුණ අනුරූප ඇල්කේන හා ඇල්කීන වල ගුණවලට ආසන්නව සමාන වෙනවා. ජල ද්‍රාව්‍යතාව සැලකූ විට ඇල්කයින අණු ජලාණු සමග බන්ධන හදාන්නේ නැහැ. ඒ නිසා ජලයේ අද්‍රාව්‍ය වෙනවා. නමුත් නිද්‍රවීය ද්‍රාවක තුල හොඳින් දිය වෙනවා. ඒ වගේම ඇල්කයින අණු අතර පවතින ප්‍රමුඛ ආකර්ෂණ බල වර්ගය වෙන්නේ අපකිරණ බල. අපකිරණ බල සාපේක්ෂව දුබලයි. මේ නිසා ඇල්කයින වල ද්‍රවාංක හා තාපාංක සාපේක්ෂව අඩු වගයක් ගන්නවා. නමුත් සදෘශ ශ්‍රේණියේ කාබන් සංඛ්‍යාව වැඩි වන විට ද්‍රවාංක හා තාපාංක ක්‍රමයෙන් වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඊළඟට ඇල්කයින වල රසායනික ගුණ පිළිබඳව බලමු. මුලින්ම එකිනෙකට වෙනස් මෙම ඇල්කයින වර්ග දෙක සලකා බලමු. මුලින්ම අග්‍රස්ත ඇල්කයිනය සලකමු. අග්‍රස්ත ඇල්කයිනයක ත්‍රිත්ව බන්ධනය පවතින්නේ කාබන් දාමයේ කෙළවරම ඇති කාබන් පරමාණු දෙකක් අතර. මේ නිසා ත්‍රිත්ව බන්ධනයට යාබද කාබන් පරමාණුවකට ඍජුවම සම්බන්ධ වූ හයිඩ්‍රජන් පරමාණුවක් පවතිනවා. අග්‍රස්ත නොවන ඇල්කයිනයේ සැලකුවොත් එහි ත්‍රිත්ව බන්ධනය පවතින්නේ කාබන් දාමයෙහි කෙළවර කාබන් පරමාණු දෙකක් අතර නෙවෙයි. මැදින් නැති කාබන් පරමාණු දෙකක් අතර. මේ නිසා ත්‍රිත්ව බන්ධනයට යාබද කාබන් පරමාණු වලට ඍජුවම සම්බන්ධ හයිඩ්‍රජන් පරමාණු පවතින්නේ නැහැ. අග්‍රස්ත ඇල්කයිනයේ සැලකුවොත් ත්‍රිත්ව බන්ධනයේ දෙපස ඇති කාබන් පරමාණු sp මුහුම්කරණයට ලක් වෙලා පවතින්නේ. මෙම කාබන් පරමාණු වල විද්‍යුත් ඍණතාවය sp3 හා sp2 මුහුම්කරණයට ලක් වූ කාබන් පරමාණු වලට වඩා ඉහළ අගයක් ගන්නවා. මේ නිසා කාබන් හයිඩ්‍රජන් බන්ධනයේ ඇති ඉලෙක්ට්‍රෝන ඇල්කේන සහ ඇල්කීන වලට සාපේක්ෂව වඩාත් කාබන් දෙසට ලාම් වෙලා පවතින්නේ. මේ හේතුවෙන් කාබන් වලට සම්බන්ධ වූ හයිඩ්‍රජන් පරමාණුවට ධන අයනයක් ලෙස ඉවත් වීමේ හැකියාව පවතිනවා.
මේ නිසායිම හයිඩ්‍රජන් පරමාණුව ආම්ලික ගුණ පෙන්නනවා. මේ නිසා අග්‍රස්ත ඇල්කයිනයක්ද ආම්ලික ගුණ පෙන්නනවා. ඊළඟට අපි බලමු අග්‍රස්ත ඇල්කයිනවල ආම්ලික ගුණය නිසා සිදු කරන ප්‍රතික්‍රියා මොනවද කියලා. මේවා පොදුවේ හඳුන්වන්නේ අම්ල භාෂ්ම ප්‍රතික්‍රියා ලෙස. සෝඩාමයිඩ් වැනි ප්‍රබල භාෂ්ම සමග සහ සෝඩියම් වැනි ප්‍රතික්‍රියාශීලී ලෝහ ඇති විට අග්‍රස්ත ඇල්කයිනයක හයිඩ්‍රජන් පරමාණුවට ධනායනයක් ලෙස ඉවත් වීමේ හැකියාව පවතිනවා. මේ නිසා අවසානයේ අග්‍රස්ත ඇල්කයිනයෙහි ත්‍රිත්වබන්ධනයට යාබද එක් කාබන් පරමාණුවකට ඍණ ආරෝපණයක් ලැබිලා ඇසිටිලයිඩ් ඇනායනයක් බවට පත් වෙනවා. ඒ ඇනායනයේ සෝඩියම් ව්‍යුත්පන්නයක් විදියට තමයි පවතින්නේ. මෙම ඇසිටිලයිඩ් ඇනායනය ස්ථායීතාවයෙන් වැඩි වෙනවා. හේතුව වන්නේ වඩා විද්‍යුත් ඍණ කාබන් පරමාණුව මත එම ඍණ ආරෝපණය පැවතීම. පහළින් දැක්වෙන ප්‍රතික්‍රියා දෙක සලකා බලමු. මුලින් තියෙන්නේ සෝඩියම් අග්‍රස්ත ඇල්කයිනයට එක් කරන ලද අවස්ථාව. එහිදී හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. අග්‍රස්ත ඇල්කයිනයේ සෝඩියම් ව්‍යුත්පන්නය බවට පත් වෙනවා. සෝඩාමයිඩ් දෙවන අවස්ථාවේදී එකතු කරලා තියෙනවා අග්‍රස්ත ඇල්කයිනයට. එවිට අග්‍රස්ත ඇල්කයිනයක සෝඩියම් ව්‍යුත්පන්නයකුත් ඇමෝනියා වායුවත් සෑදෙනවා. අග්‍රස්ත ඇල්කයින සිල්ව දානායන සහ කියුප්‍රස් ආයන වැනි සමහර බැරලෝහ වර්ග සමග ඒවයි ආයන සමග ප්‍රතික්‍රියා කරලා අවක්ෂේප සෑදීමේ හැකියාවක් තියෙනවා. සෑදෙන අවක්ෂේපවලට ලාක්ෂණික වර්ණයක්ද පවතිනවා. මේ වර්ණය නිසා අග්‍රස්ත ඇල්කයින පහසුවෙන් හඳුනාගත හැකි වෙනවා එම පරීක්ෂා භාවිතා කරලා. පහත දැක්වෙන්නේ වැනි පරීක්ෂා දෙකක්. මුල් පරීක්ෂාවේදී අග්‍රස්ත ඇල්කයිනයට ඇමෝනිය කියුප්‍රස් ක්ලෝරයිඩ් එකතු කරනවා. එවිට ත්‍රිත්වබන්ධනයට යාබද කාබන් පරමාණුවට සම්බන්ධ වූ හයිඩ්‍රජන් පරමාණුව වෙනුවට කොපර් පරමාණුවක් සම්බන්ධ වෙලා රතු දුඹුරු අවක්ෂේපයක් බවට පත් වෙනවා. ඊළඟට අග්‍රස්ත ඇල්කයිනයට ඇමෝනිය සිල්ව නයිට්‍රේට් එක් කරන ලද අවස්ථාව. මේ ප්‍රතිකාරකය ටොලන්ස් ප්‍රතිකාරකය නමිනුත් හඳුන්වනවා. මෙවිට අග්‍රස්ත ඇල්කයිනයෙහි ත්‍රිත්වබන්ධනයට යාබද කාබන් පරමාණුවට සම්බන්ධ හයිඩ්‍රජන් පරමාණුව වෙනුවට සිල්ව පරමාණුවක් ආදේශ වීම සිදු වෙනවා. එවිට ලැබෙන්නේ සුදු අවක්ෂේපයක්. ඊළඟට ඇල්කයිනවල ඉහත දක්වන ලද ආම්ල භාෂ්ම ප්‍රතික්‍රියාවලට අමතරව සිදුවන වෙනත් ප්‍රතික්‍රියා මොනවද කියලා සලකා බලමු. ඇල්කයිනවල ප්‍රතික්‍රියා සිදු වෙන්නේ කාබන් ත්‍රිත්වබන්ධනය හේතු කරගෙන ත්‍රිත්වබන්ධනයේහි ෆයි ඉලෙක්ට්‍රෝන වලාවක් පිහිටනවා. මේ ෆයි ඉලෙක්ට්‍රෝන වලාවට ඉලෙක්ට්‍රෝන යුගලක් ප්‍රතිග්‍රහණය කළ හැකි ඉලෙක්ට්‍රෝන ඌන ප්‍රභේදයක් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝෆයිලයක් ආකර්ෂණය කර ගැනීමේ හැකියාව පවතිනවා. මේ නිසා ඇල්කයිනවලට ලාක්ෂණික ප්‍රතික්‍රියා වර්ගය වෙන්නේ ඉලෙක්ට්‍රෝෆිලික ආකලන ප්‍රතික්‍රියා. ඊට අමතරව වෙනත් ප්‍රතික්‍රියා කිහිපයක්ද ඇල්කයිනවල සිදු වෙනවා. ඇල්කයිනයක ත්‍රිත්වබන්ධනයට යාබද කාබන් පරමාණු වල ඉහළ විද්‍යුත් ඍණතාවයක් තියෙනවා. මේ නිසා ඇල්කයිනයේ ඇති ෆයි ඉලෙක්ට්‍රෝන වලාව කාබන් පරමාණු වෙත තදින් ආකර්ෂණය වෙලා පවතිනවා. මේ නිසා
ඇල්කයිනවල ඉලෙක්ට්‍රෝෆිලික් ආකලන ප්‍රතික්‍රියාකාරීත්වය ඇල්කීනවලට සාපේක්ෂව අඩු වෙනවා. ඒට හේතුව වෙන්නේ ඉලෙක්ට්‍රෝෆයිලයට ෆයිලෙක්ට්‍රෝන වලාව පහසුවෙන් ආකර්ෂණය කරගත නොහැකි වීම. ඊළඟට බලමු ඇල්කයිනයකට හයිඩ්‍රජන් හේලයිඩ් ආකලනය සිදුවීම. මෙය ඉලෙක්ට්‍රෝෆිලික් ආකලන ප්‍රතික්‍රියා වර්ගයක්. හයිඩ්‍රජන් හේලයිඩ් ආකලනය වීම පියවර දෙකකින් සිදුවෙන්නේ මාකෝනිකොෆ් නීතියට අනුව. ත්‍රිත්ව බන්ධනයේ ඇති ෆයි බන්ධන දෙක එක් පියවරේදී එකින් එක විඝටනය වෙමින් හයිඩ්‍රජන් හේලයිඩ් ආකලනය වීම සිදු වෙනවා. මුල් පියවරේදී එක් ෆයි බන්ධනයක් විඝටනය වෙනවා. දෙවෙනි පියවරේදී අනෙක් ෆයි බන්ධනය විඝටනය වෙලා HBr ආකලනය වීම සිදු වෙනවා. උදාහරණ දෙක බලන්න. මුලින් තියෙන එතයින් සමමිතික ඇල්කයිනයක්. මේ නිසා HBr අණුවේ හයිඩ්‍රජන් කුමන කාබන් පරමාණුවට සම්බන්ධ කරලා ගැටලුවක් නැහැ. අනෙක් කාබන් පරමාණුවට බ්‍රෝමීන් සම්බන්ධ වෙනවා. දෙවෙනි පියවරේදී මාකෝනිකොෆ් නීතියට අනුව සිදු වෙන පුළුවන්. වම් අත පැත්තේ කාබන් පරමාණුවේ හයිඩ්‍රජන් දෙකක් තියෙනවා. දකුණු අත පැත්තේ කාබන් පරමාණුවේ හයිඩ්‍රජන් එකයි. මේ නිසා හයිඩ්‍රජන් සම්බන්ධ වීම වම් අත පැත්තේ කාබන් පරමාණුවට සිදු වෙලා දකුණු අත පැත්තේ කාබන් පරමාණුවට බ්‍රෝමීන් සම්බන්ධ වීම සිදු වෙලා අවසාන ඵලය ලබා දෙනවා. උදාහරණ නිරීක්ෂණය කරන්න. මුලින් තියෙන්නේ ප්‍රොපයින් අණුව. එහි මාකෝනිකොෆ් නීතියට අනුව හයිඩ්‍රජන් බ්‍රෝමයිඩ් ආකලනය වීමේදී හයිඩ්‍රජන් සම්බන්ධ විය යුත්තේ ත්‍රිත්ව බන්ධනයේ දකුණු පසින් නැති කාබන් පරමාණුවට වම් පසින් නැති කාබන් පරමාණුවට බ්‍රෝමීන් සම්බන්ධ වෙලා අවසාන ඵලය ලබා දීලා තියෙනවා. දෙවෙනි උදාහරණයේ සැලකුවොත් එය සමමිතික ඇල්කයිනයක්. මේ නිසා හයිඩ්‍රජන් කුමන කාබන් පරමාණුවට සම්බන්ධ වුවත් ගැටලුවක් නැහැ. උදාහරණයේදී වම් අත පැත්තේ කාබන් පරමාණුවට හයිඩ්‍රජන් සම්බන්ධ වීම සිදු වෙලා දකුණු පසින් නැති කාබන් පරමාණුවට බ්‍රෝමීන් සම්බන්ධ වෙලා තියෙනවා. තුන්වෙනි උදාහරණයේදී අසම්මිතික ඇල්කයිනයක් තියෙන්නේ. මෙහිදී හයිඩ්‍රජන් සම්බන්ධ වෙන්න ඕන වඩා ස්ථායි කාබ කැටායනයක් ලැබෙන අයුරින්. මේ නිසා ත්‍රිත්ව බන්ධනයෙන් දකුණු පස ඇති කාබන් පරමාණුවට හයිඩ්‍රජන් සම්බන්ධ වෙන්න ඕන. ඒ විදියට හයිඩ්‍රජන් සම්බන්ධ වෙලා ත්‍රිත්ව බන්ධනයට වම් පසින් නැති කාබන් පරමාණුවට බ්‍රෝමීන් සම්බන්ධ වෙලා තියෙනවා. ඊළඟට ඇල්කයින වලට බ්‍රෝමීන් ආකලනය. මෙයත් ඉලෙක්ට්‍රෝෆිලික් ආකලන ප්‍රතික්‍රියා වර්ගයට අයිති වෙන්නේ. බ්‍රෝමීන් ආකලනයත් පියවර දෙකකින් සිදු වෙනවා. මුල් පියවරේදී එක් ෆයි බන්ධනයක් විඝටනය වෙලා කාබන් පරමාණු දෙකටම බ්‍රෝමීන් පරමාණු දෙකක් සම්බන්ධ වෙනවා. දෙවෙනි පියවරේදී ඊළඟ ෆයි බන්ධනයක් විඝටනය වෙලා කාබන් වලට තවත් බ්‍රෝමීන් පරමාණු දෙකක් සම්බන්ධ වෙනවා. අවසාන ඵලය එක් කාබන් පරමාණුවේ බ්‍රෝමීන් පරමාණු දෙක බැගින් සම්බන්ධ වූ ඵලයක් ලබා දෙනවා. උදාහරණ හොඳින් නිරීක්ෂණය කරන්න. සිදු වෙලා තියෙන්නේ ත්‍රිත්ව බන්ධනය නැති වෙලා ගිහිල්ලා ත්‍රිත්ව බන්ධනයේ දෙපස කාබන් පරමාණු දෙකටම බ්‍රෝමීන් පරමාණු දෙක බැගින් බ්‍රෝමීන් පරමාණු හතරක් සම්බන්ධ වූ අවසාන ඵලයක් ලබා දීලා තියෙනවා. සෑම උදාහරණයකම ඒ විදියට සිදු වෙලා තියෙන්නේ. හොඳින් නිරීක්ෂණය කරන්න. මීළඟට ඇල්කයින වලට තනුක සල්ෆියුරික් ආම්ලය හමුවේදී ජලය ආකලනය. මෙහිදී තනුක සල්ෆියුරික් ආම්ලය මගින් පමණ ඇල්කයින වලට ජලය ආකලනය වීම සිදු වෙන්නේ නැහැ. ඒ සඳහා
මර්කියුරික් අයන උත්ප්‍රේරකය ලෙස තිබිය යුතුයි. ඇල්කයිනේට් ජලය ආකලනය වීම මාකෝනිකොෆ් නීතිය අනුව සිදු වෙනවා. බලන්න උදාහරණය දීලා තියෙන්නේ ඉතයින් අණුවට ජල අණුවක් මුල් පියවරේදී ආකලනය වෙලා තියෙනවා. ලැබෙනම ඵලයක් ද්විත්ව බන්ධනයක් සහ OH කාණ්ඩයක් යන දෙකම අඩංගු. මේ කාණ්ඩ දෙකම අඩංගු නිසා මෙයට ඊනෝලයක් ලෙසින් හඳුන්වනවා. ඊනෝල කියන්නේ ඉතා අස්ථායී සංයෝගයක්. මේ නිසා OH කාණ්ඩයේ ඇති හයිඩ්‍රජන් පරමාණුව ශීඝ්‍රයෙන් ප්‍රතිසංවිධානය වෙනම ද්විත්ව බන්ධනයෙන් යාබද අනෙක් කාබන් පරමාණුවට ගමන් කරලා ඊට සම්බන්ධ වෙනවා. ෆයි බන්ධනය විඝටනය වෙනවා. ඉතිරි ඔක්සිජන් පරමාණුව ද්විත්ව බන්ධනයකින් කාබන් වලට සම්බන්ධ වෙනවා. එවිට අවසානයේ ලැබෙනවා ස්ථායී කීටෝනයක් හෝ ඇල්ඩිහයිඩයක්. මෙතෙන්දී ඇල්ඩිහයිඩය ලබා දෙන්නේ අවසාන ඵලය විදියට කාබන් දෙකක සමාජිකයා වන එතයින් මගින් පමණයි. ඊට වඩා කාබන් සංඛ්‍යාව වැඩි වූ අනෙක් සෑම ඇල්කයිනයකින්ම අවසාන ඵලය විදියට කීටෝනයක් ලබා දෙනවා. මේ තියෙන්නේ එතයින් අණුව ජලය ආකලනය සිදු වෙන්නේ කොහොමද කියලා මුල් පියවරේදී එක් ජල අණුවක් ආකලනය වෙලා තියෙනවා. ඊනෝලයක් ලබා දීලා තියෙනවා. දෙවෙනි පියවරේදී ඊනෝලය වහා ප්‍රතිසංවිධානය වෙලා අවසානයේ ඇල්ඩිහයිඩයක් ලබා දීලා තියෙනවා. ඊළඟට තියෙන්නේ කාබන් 3 ප්‍රොපයින් අණුව. ඒට මාකෝනිකොෆ් නීතිය අනුව ජල අණුවක් පළවෙනි පියවරේදී ආකලනය වෙලා තියෙනවා. දෙවෙනි පියවරේදී එය ප්‍රතිසංවිධානය වීම සිදු වෙනවා. එහිදී සිදු වෙන්නේ OH කාණ්ඩයේහි ඇති හයිඩ්‍රජන් පරමාණුව ද්විත්ව බන්ධනයට යාබද අනෙක් කාබන් පරමාණුවට ගමන් කරලා සම්බන්ධ වෙනවා. එවිට ඔක්සිජන් පරමාණුව කාබන් සමග ද්විත්ව බන්ධනයකින් සම්බන්ධ වෙනවා. අවසානයේ කීටෝනයක් ලබා දෙනවා. ඊළඟට මේ තියෙන්නේ උදාහරණ කිහිපයක් බලන්න. මුලින් තියෙන්නේ ප්‍රොපයින් අණුව. මාකෝනිකොෆ් නීතිය අනුව ජලය ආකලනය වෙලා තියෙනවා. මුලින් ද්විත්ව බන්ධනයෙන් දකුණු අත පැත්තේ කාබන් පරමාණුවට හයිඩ්‍රජන් සම්බන්ධ වෙලා OH සම්බන්ධ වෙලා තියෙන්නේ වම් පැත්තේ කාබන් පරමාණුවට. OH සම්බන්ධ වූ කාබන් පරමාණුව ද්විත්ව බන්ධනයක් වූ බවට පත් වෙලා තියෙනවා. කීටෝනයක් බවට පත් වෙලා තියෙනවා අවසානයේ. ඊළඟට දෙවෙනි උදාහරණය සම්මිතික ඇල්කයිනයක්. මෙත් ජල අණු ආකලනය වීමේදී හයිඩ්‍රජන් පරමාණුව කුමන කාබන් පරමාණුවට සම්බන්ධ කළත් ගැටලුවක් නැහැ. උදාහරණයේ තියෙන ත්‍රිත්ව බන්ධනයේ වම් පස කාබන් පරමාණුවට හයිඩ්‍රජන් සම්බන්ධ කරලා එවිට දකුණු පැත්තේ කාබන් පරමාණුවට OH සම්බන්ධ කරලා තියෙනවා. ඒ ප්‍රතිසංවිධානය වීමෙන් එතන එම කාබන් පරමාණුවට ද්විත්ව බන්ධනයකින් O එකක් සම්බන්ධ වෙලා කීටෝනයක් ලබා දෙනවා. තුන්වෙනි උදාහරණයේ තියෙන අසම්මිතික ඇල්කයිනයක්. එහි හයිඩ්‍රජන් සම්බන්ධ වෙන්න ඕන ජල අණුවෙහි ඇති වඩා ස්ථායී කාබ කැටායනයක් ලැබෙන විදියට වඩා ස්ථායී කාබ කැටායනය ලැබෙන්නේ ත්‍රිත්ව බන්ධනයට වම් පසින් නැති කාබන් පරමාණුවට ධන ආරෝපණයක් ලැබුණොත්. ඒ නිසා දකුණු පස කාබන් පරමාණුවට හයිඩ්‍රජන් සම්බන්ධ වෙලා වම් පසින් නැති කාබන් පරමාණුවට OH සම්බන්ධ වෙලා නැවත එය ප්‍රතිසංවිධානය වෙලා ද්විත්ව බන්ධනයක් වූ බවට පත් වෙලා තියෙනවා. ඊළඟට බලමු
ඇල්කයින උත්ප්‍රේරිත හයිඩ්‍රජනීකරණය මෙහිදී සියුම්ව කුඩු කරන ලද පැලේඩියම් ප්ලැටිනම් හෝ නිකල් උත්ප්‍රේරක භාවිතා කරනවා. ඒ සමගම එම උත්ප්‍රේරක සමග හයිඩ්‍රජන් ඇල්කයින සමග ප්‍රතික්‍රියා කර වූ විට ඇල්කයිනේ ෆයි බන්ධන දෙකම බිඳ වැටිලා කාබන් වල බන්ධන අඩුවට හයිඩ්‍රජන් සම්බන්ධ වෙලා අවසානයේ ඇල්කේන බවට පත් වෙලා තියෙනවා. සෑම උදාහරණයකම ත්‍රිත්ව බන්ධනය නැති වෙලා ගිහින් කාබන් වලට හයිඩ්‍රජන් පරමාණු දෙක බැගින් සම්බන්ධ වෙලා ඇල්කේනයක් බවට පත් වෙලා තියෙනවා. නිකල්, ප්ලැටිනම් හෝ පැලේඩියම් යන උත්ප්‍රේරක වලට වඩා ප්‍රතික්‍රියාශීලීත්වය අඩු උත්ප්‍රේරකයක් භාවිතා කළහොත් ඇල්කයිනය හයිඩ්‍රජනීකරණය කිරීමෙන් ඇල්කීනයක් බවට පත් කරගන්න පුළුවන්. මෙහිදී සාමාන්‍යයෙන් ෆීනොලින් මගින් අක්‍රිය කරන ලද පැලේඩියම් උත්ප්‍රේරකය සමග බේරියම් සල්ෆේට් භාවිතා කරනවා. මෙතෙන්දී පැලේඩියම් පමණයි යොදාගත හැක්කේ. නිකල් හෝ ප්ලැටිනම් යොදාගත හැකි වෙන්නේ නැහැ. මෙම උත්ප්‍රේරකය පොදුවේ හඳුන්වනවා ලින්ඩ්ලා උත්ප්‍රේරකය කියලා. එතකොට ලින්ඩ්ලා උත්ප්‍රේරකය කියලා කියන්නේ පැලේඩියම්, බේරියම් සල්ෆේට්, ක්විනොලින් යන තුනෙහිම මිශ්‍රණයක්. එම උත්ප්‍රේරකය සමග හයිඩ්‍රජන් ඇල්කයිනයට යවුවොත් ත්‍රිත්ව බන්ධනය පවතින ස්ථානයේ ද්විත්ව බන්ධනයක් බවට පත් වෙලා ත්‍රිත්ව බන්ධනයේ දෙපස කාබන් පරමාණු වලට හයිඩ්‍රජන් පරමාණුව බැගින් සම්බන්ධ වෙලා ඵලයක් ලබා දෙනවා. උදාහරණ 3ම නිරීක්ෂණය කරන්න. ත්‍රිත්ව බන්ධනය ද්විත්ව බන්ධනයක් වෙලා තියෙනවා. කාබන් වලට ලැබෙන බන්ධන වල අඩුව සම්පූර්ණ කරන්න හයිඩ්‍රජන් සම්බන්ධ වෙලා තියෙනවා. ඊළඟට අපි පසුගිය වැඩසටහනින් ඉගෙන ගත්තා ඇල්කීන පිළිබඳව. අද වැඩසටහනින් ඉගෙන ගත්තේ ඇල්කයින පිළිබඳව. ඇල්කීන සහ ඇල්කයින යන දෙකම අසන්තෘප්ත හයිඩ්‍රෝකාබන වෙනවා. මේ අසන්තෘප්ත හයිඩ්‍රෝකාබන හඳුනා ගැනීම සඳහා ඔබට ලබා දී ඇති ප්‍රායෝගික පරීක්ෂණ පොතෙහි ප්‍රධාන පරීක්ෂා 3ක් සිදු කිරීමට දක්වලා තියෙනවා. ඒ පරීක්ෂා 3 මම මෙහිදී විස්තර කරන්නම්. මුලින්ම අසන්තෘප්ත හයිඩ්‍රෝකාබනයකට ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් එකතු කළ විට ඒ අවර්ණ වීමක් සිදු වෙනවා. මෙහිදී පොටෑසියම් පර්මැංගනේට් වල ඇති මැංගනේට් අයන Mn2+ බවට ඔක්සිහරණය වීමක් සිදු වෙනවා. එවිට මැංගනේට් වල ඇති දම් පැහැය අවර්ණ වීමක් සිදු වෙනවා. දෙවෙනි පරීක්ෂාවේදී ශාරීය පොටෑසියම් පර්මැංගනේට් අසන්තෘප්ත හයිඩ්‍රෝකාබනයකට එකතු කරනවා. එවිට දුඹුරු පැහැවීමක්, දුඹුරු පැහැ අවක්ෂේපයක් බවට පත් වෙනවා. මෙහිදී සිදු වෙන්නේ පොටෑසියම් පර්මැංගනේට් වල ඇති මැංගනේට් අයන ශාරීය මාධ්‍යයේදී MnO2 බවට පත්වීම. මේ නිසා දම් පැහැ පර්මැංගනේට් අයන අඩංගු ද්‍රාවණය දුඹුරු පැහැ අවක්ෂේපයක් බවට පත්වීම සිදු වෙනවා අසන්තෘප්ත හයිඩ්‍රෝකාබන ඇති විට. තුන්වෙනි පරීක්ෂා විදියට බ්‍රෝමීන් දියර අසන්තෘප්ත හයිඩ්‍රෝකාබනයකට
එකතු කරනවා. මෙහිදී බ්‍රෝමීන් දියර විවර්ණ වීමක් සිදු වෙනවා. බ්‍රෝමීන් දියර ජලයේ දිය වූ විට ලා කහ පාටක් ගන්නවා. අසන්තෘප්ත හයිඩ්‍රෝකාබනයක් යැවූ විට මෙම ලා කහ පැහැය අඩුවීම හෝ අවර්ණ වීම සිදු වෙනවා. මේ තමයි විවර්ණ වීම ලෙස දක්වලා තියෙන්නේ. මේ දැක්වෙන විද්‍යාගාරයේදී ඇල්කීන ශ්‍රේණියට අයත් එතීන් පිළියෙල කරන ආකාරය සහ එහි ගුණ පරීක්ෂා කිරීම සඳහා යොදා ගන්නා ඇටවුම. එතීන් අසන්තෘප්ත හයිඩ්‍රෝකාබනයක්. මේ නිසා අසන්තෘප්තතාව පිළිබඳ පරීක්ෂා 3ම සිදු කරන්න පුළුවන්. කැකෑරුම් නලයෙහි පතුලෙහි එතනෝල් වලින් පොඟවන ලද පුළුන් කැබැල්ලක් තබලා තියෙනවා. නලය මැද නිර්ජලීය ඇලුමිනා තබලා තියෙනවා. ආරම්භයේදී ඇලුමිනා ඇති ස්ථානය රත් කිරීම සිදු කරනවා. මෙවිට එතනෝල් වාෂ්ප රත් කරන ලද ඇලුමිනා මතින් ගමන් කරනවා. එවිට එතනෝල් වල අණුක ව්‍යුහයෙහි යාබද කාබන් පරමාණු දෙකෙහි ඇති හයිඩ්‍රජන් පරමාණුවක් සහ OH කාණ්ඩයක් ජල අණුවක් ලෙස ඉවත් වෙලා යනවා. මේ නිසා කාබන් ද්විත්ව බන්ධනය නිර්මාණය වෙලා අවසානයේ එතීන් පිළියෙල වෙනවා. සෑදෙන එතීන් විසර්ජක නලය ඔස්සේ පරීක්ෂා කළ යුතු ප්‍රතිකාරකයේ තුලට යැවීම සිදු කරනවා. මෙහිදී ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් තුලට යැවුවොත් ඒ අවර්ණ වීම සිදු වෙනවා. ක්ෂාරීය පොටෑසියම් පර්මැංගනේට් තුලට යැවුවොත් දුඹුරු පැහැවීම සිදු වෙනවා. බ්‍රෝමීන් දියර තුලට යැවුවොත් එය විවර්ණ වීම සිදු වෙනවා. ඊළඟ මේ දැක්වෙන්නේ විද්‍යාගාරයේදී ඇල්කයින ශ්‍රේණියේ සමාජිකයක් වන ඉතයින් පිළියෙල කර එහි ගුණ පරීක්ෂා කිරීම සඳහා යොදා ගන්නා ඇටවුම. මෙහිදී ඉතයින් කියන්නේ අසන්තෘප්ත හයිඩ්‍රෝකාබනයක් වගේම අග්‍රස්ත ඇල්කයිනයක්. මේ නිසා ප්‍රතිකාරක අසන්තෘප්ත හයිඩ්‍රෝකාබනයක් බව හඳුනා ගැනීමටත් අග්‍රස්ත ඇල්කයිනයක් බව හඳුනා ගැනීමටත් යොදාගෙන තියෙනවා. ආරම්භයේ ඉතයින් පිළියෙල කරනකොට නලය පතුලේ ඇති මෙම කැල්සියම් කාබයිඩ් මතට තිසිල් පුනීලය තුල ඇති ජලය ක්‍රමයෙන් එකතු කරනවා. එවිට කැල්සියම් කාබයිඩ් ජලය සමග ප්‍රතික්‍රියාවෙන් ඉතයින් නිපද වෙනවා. නිපද වෙන ඉතයින් මෙම විසර්ජක නලය දිගේ පරීක්ෂා කළ යුතු ප්‍රතිකාරකය තුලට බුබුලණය වෙනවා. මෙහිදී ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් තුලට යැවුවොත් අවර්ණ වෙනවා. ක්ෂාරීය පොටෑසියම් පර්මැංගනේට් තුලට යැවුවොත් දුඹුරු පැහැවෙනවා. බ්‍රෝමීන් දියර තුලට යැවුවොත් විවර්ණ වීම සිදු වෙනවා. ඒ පරීක්ෂා 3න් ඉතයින් අසන්තෘප්ත හයිඩ්‍රෝකාබනයක් බව හඳුනා ගන්න පුළුවන්. ඊළඟට ඇමෝනිය සිල්වර් නයිට්‍රේට් තුලට යැවුවාම සුදු අවක්ෂේපයක් දෙනවා. ඇමෝනිය කියුප්‍රස් ක්ලෝරයිඩ් තුලට යැවුවාම රතු දුඹුරු නැත්නම් චොකලට් දුඹුරු අවක්ෂේපයක් ලැබෙනවා. මෙම පරීක්ෂා දෙක ඉතයින් අග්‍රස්ත ඇල්කයිනයක් බව හඳුනා ගැනීම සඳහා පරීක්ෂා දෙකක්. අද පාඩමෙන් ඔබ ඇල්කයිනවල ප්‍රධාන ප්‍රතික්‍රියා 5ක් පිළිබඳව අවබෝධයක් ලබා ගත්තා. මම නැවත මේ 5 මතක් කරලා දෙන්නම්.
ඇල්කයින හයිඩ්‍රජන් හේලයිඩ සමග ප්‍රතික්‍රියාව. ඇල්කයින බ්‍රෝමීන් සමග ප්‍රතික්‍රියාව. ඇල්කයින මර්කියුරික් අයන ඇති විට තනුක සල්ෆියුරික් අම්ලය සමග ප්‍රතික්‍රියාව. ඇල්කයින නිකල් ප්ලැටිනම් හෝ පැලේඩියම් උත්ප්‍රේරක ඇති විට හයිඩ්‍රජනීකරණයෙන් ඇල්කේන ලබා දෙන ප්‍රතික්‍රියාව. ඇල්කයින පැලේඩියම් බේරියම් සල්ෆේට් ක්‍රිනොලින් නැතහොත් ලින්ඩ්ලා උත්ප්‍රේරකය හමුවේ හයිඩ්‍රජන් සමග ප්‍රතික්‍රියා කොට ඇල්කීන ලබා දීමේ ප්‍රතික්‍රියාව. මේ ප්‍රතික්‍රියා පහ ඇසුරින් පැවරුමේ ප්‍රශ්න 5ක් දීලා තියෙනවා. ඔබ කළ යුත්තේ මුලින් දැක්වෙන ඇල්කයිනයට ඊතලයේ මත ඇති ප්‍රතිකාරකයේ යෙදූ විට ලැබෙන අවසාන ප්‍රධාන ඵලය හිස් තැන මත ලියා දක්වන්න.